හැමෝම වගේ බලන්නේ වාසය කරන්න පහසු වගේම ගොඩක් මිනිස්සු ජීවත් වෙන්න තෝරගන්න විදිහ තැනක ජීවත් වෙන්න. හැබැයි මේ ලෝකේ සමහර මිනිස්සු පොළොව ඇතුලේ එහෙම නැත්නම් ඇත්තම යුද බලකොටු ඇතුලේ පවා සතුටින් ජීවත් වෙනවා කියලා ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. ඒත් වැඩේ ඇත්ත. ඉතින් ඒ බව ඔබට පෙන්වන්නත් එක්ක අපි මේ හදන්නේ ඔබව පුංචි සවාරියක් එකගෙන යන්න. රැඳෙන්න මේ සුවිශේෂී වීඩියෝව අවසාන වෙන තෙක්. අපි මේ ඉන්නේ සමකෙන් සෑහෙන්න ඈත ශීත කලාපයක. ග්‍රීන්ලන්තේ හරියටම මැදට වෙන්න පිහිටලා තිබෙන පර්යේෂණ මධ්‍යස්ථානයක් ගැනයි ඔබට අපි මේ කියන්නේ. මේ අවට ඉන්න මිනිස්සු සාමාන්‍යයෙන් වටපිටාවේ ඇවිදින්න යන්නේ මෙහෙමයි. ජනේලෙන් එළිය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 75ක් වෙන වෙලාවක දවස් 30ම හමන අයිස් කුණාටු ඔබේ ඇඟේ වදිනකොට එලිමහන ඉන්න වෙන එක කොච්චර කටුක අත්දැකීමක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. කොච්චර ජීවත් වෙන අමාරු ප්‍රදේශයක් වුණත් සෑහෙන තරම් පිරිසක් අවුරුද්ද පුරාම මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ අවුරුද්ද පුරාම කරන්න තියෙන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි. ඔවුන් මේ හිමබිමේ නොයෙක් ඉදිකිරීම් කටයුතු පවා සිද්ධ කරනවා. ඒ වෙනුවෙන් ඕනේ කරන බඩු බාහිර ආදිය මේ අධිශීත කලාපයට ලැබෙන්නේ විශේෂ ගුවන් යානයක් මගින්. ගුවන් යානය ගොඩ බැස්වීමට අවශ්‍ය ගුවන් පතයකුත් මෙහි සකසා අවසන්. මේ ප්‍රදේශයේ ජීවත් වෙන හැමෝටම අවශ්‍ය කරන ආහාර පාන සහ අනෙක් දේවල් ගේන්නෙත් මේ යානයෙන්මයි. ගොඩක් වෙලාවට ඔවුන් අවට පරිසරයේ මිදෙන අයිස් තට්ටු අයින් කරගන්න එක්ස්කැවේටර් එකක් පාවිච්චි කරන එක පවා ඔවුන්ට සාමාන්‍ය අත්දැකීමක් බවට පත් වෙලා. ක්‍රොප් සර්කල්ස් එහෙම නැත්නම් වගාකව කියලා කියන්නේ ලෝකයේ වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක් වුණු මාතෘකාවක්. මේ කියන්නේ මේ වගාකවවල ගෙවල් හදාගත්ත මිනිස්සු කිහිපයක් ගැන නෙවෙයි. ටිකක් බලන්න මේ කවාකාර නිවාස සංකීර්ණ දෙයක්. අලංකාර විදිහට නිම කරලා තියෙන මේ උද්‍යාන කොටස් 12කින් යුතු නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේ ඩෙන්මාර්කයේ බ්‍රන්බි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි. මේ එක රවුම් බිම් කඩක් ඇතුලේ හොඳ ඉඩපාසුකම් තියෙන නිවාස 20කට වඩා පිහිටලා තිබෙනවා. පොළොවේ ඉඳන් බලන කෙනෙකුට වඩා අහසේ ඉඳන් බලද්දී මේ නිවාස සංකීර්ණවල පෙනුම බොහොම මනස්කාන්ත විදියටයි දිස් වෙන්නේ. හරියටම ඔබ වෙනත් ග්‍රහලෝකයක් දිහා බලන් ඉන්නවා වගේ. එහෙම නැත්නම් අවුරුදු 100 ගණනක් ඉස්සරහා අනාගතේ එන්න පුළුවන් නිවාස සංකීර්ණයක් දිහා බලන් ඉන්නවා වගේ හැඟීමක් ඔබට දැනුණොත් ඒකට පුදුම වෙන්න එපා. මේ නිවාස සංකීර්ණවල සැලසුම් ශිල්පියා වුණු ගෘහ නිර්මාණ ශිල්පී එරික් මයිගන්ගේ අදහස වුණේ කෙනෙකුට නිවාඩුවක් ගත කරන්න දෙන්න පුළුවන් විදිහේ නාගරික නිවාස සංකීර්ණයක් ඉදිකිරීමයි. ගමක නිවාඩුවක් ගත කරනවා කියන හැඟීම ඔවුන්ට ලබා දෙන්න වැඩිපුර ගහකොළ මල් පිරුණු පරිසරයක් මේ නිවාස වටා ඉදි කරලා තිබෙනවා. හැමෝටම එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් තැනකුත් මේ නිවාස සංකීර්ණයට එකතු කරන්න ඒ නිර්මාණ ශිල්පීන් අමතක කළේ නැහැ. මේ වගේ සුන්දර නිවසක් වෙනුවෙන් ඔබට මාසයකට වැය වෙන්නේ ඩොලර් 150ක් වගේ සුළු මුදලක් විතරයි. අපි දැන් මේ පෙන්වන ඉදිකිරීම මාසෙ ඉඳන් බලද්දි හරියට යෝධ ලිං වගේ ඔබට පේන්න පුළුවන්. හැබැයි ටිකක් කිට්ටු වෙලා බලන්න. ඔබ කිට්ටු වෙලා බැලුවොත් ඒවා ඇත්තටම මිනිසුන් 100 ගණනක් ජීවත් වෙන නිවාස සංකීර්ණ කියලා පෙනේවි. තූලම් කියලා හඳුන්වන මේ අති දුර්ලභ නිවාස සංකීර්ණ චීන ගෘහ නිර්මාණ ශිල්පයේ මධ්‍යතන යුගයේ හදපු විශිෂ්ට ඉදිකිරීම් විදියටයි හඳුන්වා දිය හැකියි. හක්කා කියන ජන කොට්ටාශය වන් ඩොං ප්‍රාන්තයේ ෆූජියාන වෙත සංක්‍රමණය වෙද්දී ඒ හිටපු ජනතාව වෙතින් ලැබුණේ තරම් හොඳ පිළිගැනීමක් නෙවෙයි. ඒ නිසාම ඔවුන්ට නිතර කරදර හිරිහැරවලටත් මුහුණ දෙන්නට සිදු වුණා. ඔවුන් මේ විදිහේ බලකොටු මාදිලිය ගෙවල් හදාගන්න පුරුදු වුණේ ඒ ආක්‍රමණ වලින් පස්සේ කියලායි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ ටූලම් කියලා හඳුන්වන නිවාස අඩි 300ක් විතර විශ්කම්භයකින් යුක්තයි. ජනේල වෙනුවට මේවායේ තියෙන්නේ පටු විවර කියලා ඔබට උනත් දැක්කම තේරෙයි. මේ බලකොටු නිවාසයට ඇතුළු වෙන්න ලොකු ద్వාර දෙකක් තිබෙනවා. මේ දැවැන්ත නිවාස සංකීර්ණය ඇතුලේ ටූලම් එකක අද වෙද්දිත් මිනිස්සු 50ක් 60ක් විතර ජීවත් වෙනවා. මේ බලකොටුවට එකවර මිනිස්සු 600කට විතර නවාතැන් සපයන එක බොහොම සුළු දෙයක් වගේ තමයි සඳහන් වෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්ක විද්‍යාඥයන් කියන විදිහට පාවෙන නගර හෝ පාවෙන ජනාවාස කියන්නේ නුදුරු අනාගතයේදීම අපිට අත්විඳින්න වෙන යථාර්ථයක්. වැඩි වෙන ජනගහනය, ඉඩකඩ වගේ ප්‍රශ්න එක්ක මිනිසාට අනාගතේ ඉතුරු වෙන්නේ ඒ වගේ විසඳුමක් විතරයි කියලායි කියන්නේ. මේ ඔබ දකින්නේ වුරු ජනයා විසින් හදාගත්ත පාවෙන ජනාවාස. ටොටාරා රීඩ්ස් දූපත් ආශ්‍රිත මේ ජනාවාස දැනට අවුරුදු 100 ගණනක් තිස්සේ ටිටිකාකා විලේ පාවෙමින් තිබෙනවා. ස්වදේශීය වුරු ජනතාව මේ පාවෙන ජනාවාසයේ ඉඳන් මසුන් නැල්ලීම, ගෙදීම වගේ දේවල් වල නිරත වෙනවා. ඇත්තම කිව්වොත් වර්තමානයේ වෙද්දී මේ සමහර නිවාසවල රූපවාහිනී පවා තිබෙනවා. ඔවුන් එදිනෙදා විදුලි අවශ්‍යතාවය සපුරා ගන්නේ සූර්ය පැනල් හරහා. මේ ජනතාවගේ ක්‍රියාකාරකම් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමණයට සෑහෙන උදව් වෙනවා කියලා කියවෙනවා. පේන හැටියට නම් කවදා හරි සංචාරය කරලා බලන්නම වටින තැනක්. අපි මීළඟට ඔබ එක්කගෙන යන්නේ ඕස්ට්‍රේලියාවට. 1915 වර්ෂයේදී පළවෙනි ඕපල් මැණික හොයාගත්ත නගරය වෙච්ච කූපර් පෙටි කියන නගරය තමයි මේ ආකර්ශනීය වාසස්ථානයන් පිහිටලා තියෙන්නේ.
ඇත්තටම කිව්වොත් මේ වාසනාවන්ත නගරයේ විශේෂත්වය තමයි ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් පොළව ඇතුළේ පිහිටලා තියෙන එක. වැලි කුණාටු වලින් ගහන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100කටත් එහා යන මේ වගේ තැනක මිනිස්සු ජීවත් වෙයි කියලා ඔබට කොහොමදවත් හිතන්න බැරි වෙයි. ඒත් ඒ වාසස්ථාන ඊටම සැප පහසු ඒවා. මේ නගරයේ පොළව යට දහස් ගණනක් මිනිස්සු ජීවත් වෙනවා. ඒ ගෙවල් සාමාන්‍යයෙන් ඔබත් මමත් ජීවත් වෙන ගෙවල් වල වගේ ඕනෑම ආකාරයක සියලුම පහසුකම් වලින් සන්නද්ධවයි හදලා තියෙන්නේ. සමහර විට ඒවා අපේ ගෙවල් වලට වඩා සුඛෝපභෝගී වෙන්නත් පුළුවන්. අනෙක් අතට මේ සමහර ගෙවල් වල ඉන්න අයට පොළව යට නාන තටාක පවා හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොළව යට පිහිටලා තියෙන පල්ලියක් සහ කෞතුකාගාරයකිනුත් මේ නගරය සමන්විතයි. ප්ලාස්ටික් කියලා කියන්නේ වර්තමානයේ වෙද්දී ලෝක අර්බුදයක් මට්ටමටම ඇවිල්ලා තියෙන දෙයක්. එහෙම කාලෙක දූපතක එකතු වෙන ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒ ප්‍රතිචක්‍රීකරණය කරන ප්ලාස්ටික් වලින් සම්පූර්ණ ගම්මානයක් හදපු මිනිසෙක් ගැන අපි දැන් ඔබට කියන්නේ. කැනේඩියානු ජාතිකයෙක් වුණු රොබර්ට් බිසෙල් පැනමාවට අයිති දූපතක් වෙච්ච බෝකාස් දෙල් ටෝරෝ කියන දූපතට පදිංචියට ගියා. ප්ලාස්ටික් හින්දා ඇතිවෙන දරුණු පරිසර විනාශය ඔහුට අවබෝධ වෙන්න පටන් ගත්තේ ඒ කාලෙදී. මේ අර්බුදයට පිළියම් කරන්න ඔහු හිතාගත්තේ සෑහෙන අමුතු විදිහකට. ඔහුගේ යාළු හිත මිත්‍රාදීන්ගෙත් උදව් ඇතිව රොබර්ට් ප්ලාස්ටික් බෝතල් මිලියනයකට වඩා ප්‍රමාණයක් එකතු කරගත්තා. ඒවා පාවිච්චි කළේ නිවාඩු නිකේතනයක ගොඩනැගිලි හදන්න. ඒ වගේම මේ බෝතල් පාවිච්චි කරලා ලොකු බලකොටු තරම් විශාල ගොඩනැගිලි ඉදි කරන්න රොබර්ට් ඇතුළු කණ්ඩායම සමත් වුණා. ලෝකයේ වටේම ප්ලාස්ටික් නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය ගැන අගය කරන මිනිස්සු රොබර්ට්ගේ මේ ගම්මානයට එන්නේ ඉතාම උනන්දුවෙන්. මේ ඉදිකරන නිවාසවල ගෘහ නිර්මාණ ශිල්පය පවා ඉතාම ඉහළ තැනක තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ගල්වලින් හැදුව මේ වගේ මන්දිර පිහිටලා තියෙන්නේ නිම්සේක් ජාතික වනෝද්‍යාන සීමාවේ. රොකී කඳුබෑවුම්වල මේ වාසස්ථාන ඉදිකරලා තියෙන්නේ ඇනාසාසිවරුන් විසින් ඔවුන්ගේ මෙසා වර්ල්ඩේ ප්ලැටාවු නම් වාසභූමිය තුලයි. මේ ශෛලමය මන්දිරය ඇතුලේ කාමර 100කට වඩා ඇතුළත් වෙන වෙලාවල් තිබෙනවා. 12 වන සියවසට විතර අයිති වෙන නිර්මාණකරුවන් විසින් මේ නිවාස පද්ධති ඉදිකරලා තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඔවුන්ට සිද්ධ වුණු දේ පවා අදටත් අභිරහසයි. කොමුණත් අද වෙද්දි මේ වාසස්ථාන ගොඩනැගිලි යුනෙස්කෝ ලෝක උරුම අතරට ඇතුළත් කරලා තිබෙනවා. ලෝකයෙන් සැඟව ගිය මේ සුන්දර වාසස්ථාන කොයිතරම් විශ්මයජනකද කියන්න ඒකම ප්‍රමාණවත්. වාර්තාවන්ට අනුව ලෝකයේ වැඩිම ජනගණත්වයක් පෙන්වන දූපත වෙන්නේ අප්‍රිකාවේ වික්ටෝරියානු විලේ පිහිටලා තිබෙන මැගින්ගෝ දූපතයි. අක්කර භාගයක් විතර වෙන මේ දූපතේ ප්‍රමාණය ගැන ඔබට වඩා හොඳට අපි කිව්වොත් ෆුට්බෝල් පිට්ටනියකින් භාගයක් තරම් පොඩි ඉඩකඩකට තමයි මේ දූපත අයිති වෙන්නේ. ඒ 2018 අවුරුද්ද වාර්තාවලට අනුව මිනිසුන් 400 දෙනෙක් මේ දූපතේ ජීවත් වෙලා තිබුණා. මේ දූපත ආසන්නයේම මීට වඩා ගොඩක් විශාල දූපතක් තිබෙනවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් තොරයි. ඊට හේතුව ටිකක් හාස්‍යජනක එකක්. මීට ටික කාලයකට කලින් 1991 වර්ෂයේදී දීවරයන් දෙදෙනෙකු මේ මැගින්ගෝ දූපතේ පදිංචි වෙනවා. ඔවුන් දෙන්නට එක්තරා මායාකරුවෙක් කියනවා මේ කියන දූපතේ නපුරු භූතාත්මයක් ඉන්න බවත් ඒ ආත්මයෙන් ගැලවෙන්න නම් මේ නපුරු ආත්මය අසල්වැසි විශාල දූපතට පළවා හරින්නට අවශ්‍ය බවයි. ඉතින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ විදිහට පළවා හැරපු භූතාත්මය තවමත් ඒ භූමියේ ජීවත් වෙනවා කියලා. මේක මුහුද විසින් ගෙලගත්ත පරණ ප්ලැට්ෆෝම් එකක් කියලා ඔබට හිතේ. ඒත් ඒක එහෙම නෙවෙයි. මහා බ්‍රිතාන්‍යයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මුහුදේ පිහිටලා තියෙන මේ වගේ ප්ලැට්ෆෝම්. මොකද කිව්වොත් දෙවන ලෝක යුද්ධ කාලේ ඉදි කරපු මේ පුංචි බලකොටු වගේ තැන් නීති පොත්වලට අනුව සලකන්නේ වෙනම රටක් විදිහට. ඒවට භූමිය හෝ සාගරයේ බලපාන නීති කිසිවක් බලපාන්නේ නැහැ. විශ්‍රාමික මේජර් රොයි බේට්ස් මේ වගේ ස්ථානවල රාත්‍රිය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. හරියට ඒක තමන්ගෙම කියලා රටක රැයක් ගත කරනවා වගේ සුන්දර අත්දැකීමක්. ඒවට වෙනම කොඩියක් සහ වෙනමම ව්‍යවස්ථාවක් පවා තිබෙනවා. පුරවැසිකමක් ටික වෙලාවකට මිලට ගන්න ආස කරන ඕන කෙනෙකුට මේ අත්දැකීම බොහොම සුන්දර එකක් වේවි. අපි මීළඟට ඔබට පෙන්වන මේ දර්ශනය ඔබට දිග පාලම් එකතුවක් වගේ පෙනේවි. ඇත්තම කිව්වොත් මේ තමයි ලෝකේ පරණම ඛනිජ තෙල් අංගනය. අද වෙද්දී ඒක ක්‍රමක්‍රමයෙන් කුඩා නගරයක් බවට පත් වෙලා. ඒක කිලෝමීටර් 217ක් දිග වේදිකා වටා පිහිටලා තිබෙන ජනාවාසවල මේ ඛනිජ තෙල් අංගනයේ මාරුවෙන් මාරුවට වැඩ කරන ජනතාව පදිංචි වෙලා ඉන්නවා. අදින් අවුරුදු 70කට විතර කලින් අසර්බයිජාන් රජය කැස්පියන් මුහුදවට තෙල් කැණීම් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ සේරම ඉදි කරලා තිබුණේ. පස්සේ කාලෙක මේකට ලැබුණු නම තමයි ඔයිලි රොක්ස්. සෞඛ්‍ය පහසුකම්, පාපන්දු පිටියක්, ඒ වගේම උද්‍යානයක් වගේ පහසුකම් පවා මේ අමුතු නගරය ඇතුලේ තිබෙනවා. හැබැයි මේ වාසස්ථාන දෙන්නේ ස්ථිරවම නෙවෙයි. මොකද කුණාටු රසායනික ගන්ධය වගේ විවිධ හේතු නිසා. ලාස් වේගාස් කියලා කියන්නේ ආලෝකයෙන් බබලෙන බොහොම ආකර්ශනීය නගරයක්. ඒ දැල්වෙන මිලියන ගණනක් විදුලි බුබුලු වලට ගොඩක් යටිනුයි මේ නගරේ මිනිස්සු ජීවත් වෙන්නේ. සුකෝපභෝගී කැසිනෝ සහ මිලාදික හෝටල් වලින් වැහිලා තිබෙන මේ මිනිස්සු ජීවත් වෙන වාසස්ථාන තිබෙන්නේ අධිවේගී මාර්ගවලට යටින්.
නිවාස නැති ගොඩක් මිනිස්සු තමන්ගේ රාත්‍රිය ගත කරන්න මේ වගේ තැන් තෝරා ගන්න. විශේෂත්වය වෙන්නේ මේ පදිංචි වෙලා ඉන්න සමහරු ඒ තැන්වල ස්ථිර පදිංචිකාරයෝ වීම. ඔවුන්ට නිදන ඇඳන් වගේම තමන්ගේ ආහාර පාන නරක වෙන එකෙන් සහ මියන් වගේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ශීතකරණ පවා තිබෙනවා. හැබැයි මෙයාලට තියෙන ප්‍රශ්නේ වෙන්නේ වතුර. මොකද නෙවාඩා ප්‍රාන්තය කියන්නේ අඩුවෙන් වැහි වහින ප්‍රදේශයක්. හැබැයි කලාතුරකින් පොඩි හරි වැස්සක් වැස්සොත් මේ වාසස්ථාන සේරම ජලයෙන් යට වෙලා යනවා. අපේ ඊළඟ නැවතුම තියෙන චීනය. ඒ යුනාන් පලාතේ පිහිටලා තිබෙන අඟුටු මිටි අධිරාජ්‍ය. එම කියන එක ඒ වගේ විශේෂ අවශ්‍යතා තියෙන අයට කරන පොඩි අගෞරවයක් වගේ තමයි. මේකෙදි කරන්නේ ඒ වගේ සුවිශේෂී මිනිස්සු යොදාගෙන බලන අයගේ විනෝදය වෙනුවෙන් නොඑක් ක්‍රියාකාරකම් වල නිරත වීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට හොඳ වැටුපක් හිමි වෙනවා. චීනය වගේම යුරෝපයේ මානව හිමිකම් සංවිධාන මේ කටයුත්තට එච්චර මනාපයක් නැති වුණත් මේ හිමිකරුවන් නම් කියන්නේ කාගෙන්වත් හවුහරණක් නැති මේ අසරණ මිනිස්සුන්ට ඔවුන් කීයක් හරි හොයාගන්න පිහිට වෙනවා කියලයි. අද දවසේ අපි ඔබට පෙන්වන තැන් වලින් ගොඩක්ම ජීවත් වෙන අමාරුම තැන අපි මීළඟට ඔබට කියන්න යන තැන වෙන්නට පුළුවන්. ඒත් මේ මිනිස්සුන්ට නම් එහෙම අමාරුවක් නැති වගේ තමයි පේන්න තිබෙන්නේ. පේරු රාජ්‍යයේ කනත්තක් තමයි මේ ඉන්න මිනිස් ප්‍රජාවගේ වාසස්ථානය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ නගරේ ජනගහනය ඉතා අධික වීම. ඒක හින්දාම පවුල් 2000කට අයත් 20000කට ආසන්න ප්‍රමාණයක් මේ කනත්තේ ජීවත් වෙනවා. මේක ඉන්න අය රට නිදාගන්නේ කොහොමද කියන සරල ප්‍රශ්නය වෙනුවට ගොඩක් දෙනාගේ හිතට එන්නේ වෙනත්ම ප්‍රශ්නයක්. යම් කිසි වසංගත තත්ත්වයක් ඇති වුණොත් ඒක පැතිරිලා යන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි හින්දා. මේ වගේම සොහොන්නාසේ ජීවත් වෙන ගම්මානයක් පිලිපීනයේ තිබෙනවා. බලන්න ඒ ගමේ පොඩි ළමයින්ට පවා ඒ ගැන කිසිම ගාණක් නැති ගානටයි ඔවුන් ජීවත් වෙන්නේ. අවසාන වශයෙන් අපි දැන් ඉතිහාසයේ ඉඳන් පැවතගෙන ආපු සහ වර්තමානයේ ඉදිකල අමුතු මිනිස් වාසස්ථාන සෑහෙන ගාණක් දැක බලා ගත්තා. අපි පොඩ්ඩක් අනාගතයේ දිහාට හැරෙමු. සෞදි අරාබි රජය වර්ෂ 2025 දී රතු මුහුදේ වෙරළ අසල හදන්න සැලසුම් කරලා තියෙනවා ඊටම දැවැන්ත නගරයක්. ආරංචිවල හැටියට මේක නිව්යෝක් නගරය වගේ 33 ගුණයක් විශාලයි. මේකට බලශක්තිය සපයන්නේ සූර්ය සහ සුළං ශක්තිය. ඒත් එක්කම මේ නගරයේ එදිනෙදා වැඩ කටයුතු වලින් සෑහෙන කොටසක් රොබෝට් තාක්ෂණයෙන් සිද්ධ කරන්නයි සැලසුම් කරලා තිබෙන්නේ. ඒ වගේම හෝලෝග්‍රෑම් ගුරුවරු සහ රියදුරන් රහිත ටැක්සි සේවා වගේම රාත්‍රියට ආලෝකය ලබා ගන්න පුළුවන් කෘත්‍රිම හඳකුත් මේ නගරයට අයත්. ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ස්ටෙෆනෝ බොවාරිගේ සැලසුමකට අනුව ගොඩනගෙන මේ නගරයේ අක්කර 7400ක දැවැන්ත දූපත් හතරක් තිරසාර ක්‍රමවේදයකට ඉදි කරන්නයි ඔවුන්ගේ මූලික සැලසුම වෙලා තිබෙන්නේ. ඒත් එක්කම සම්පූර්ණ හරිත සංකල්පයකට අනුව මේ සේරම ගොඩනැගීම වෙනුවෙන් නව ගස් මිලියන 7කට වැඩි ප්‍රමාණයක් මේ නගරයට එක් කරන්නත් ඔවුන් සැලසුම් කරනවා. මේ නිර්මාණය කරන සංකීර්ණ නිවාසවල වහල වගේම ඇතුළත බොහෝ කොටසුත් නිර්මාණය කරන්නේ හරිත සංකල්පයට අනුව වන අතර සමස්ත හරිත අඩවිය අක්කර 1376ක් ලෙසයි ගණන් බලා තිබෙන්නේ. ඒ වගේම අවසානයේ පුංචි ඉල්ලීමක් කරන්නම්. ඒ තමයි අපේ channel එක subscribe කරන්න කියන එක. ඒ වගේම විශ්ම ලෝකය ගැන තවත් දන්නේ නැති ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඒ අයටත් විශ්ම ලෝකය ගැන කියන්න. තවත් බොහෝ වැදගත් තොරතුරු ගැන වීඩියෝ විශාල ප්‍රමාණයක් ඉදිරියේදී විශ්ම ලෝකය තුලින් අපි ඔබ වෙත ගෙන එනවා. එනම් ඔබට සුබ දවසක් පතමින් අපි අදට ඔබෙන් සමුගන්නවා. තවත් ප්‍රයෝජනවත් වීඩියෝවකින් ඉක්මනින්ම අපි ඔබ හමු වෙන්නම්. ඔබට ජය.